හරි. එතකොට අද අපි කතා කරන්නේ මේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්. අපි ඒකට කියනවා MIS එකක් කියලා කෙටියෙන් කළමනාකරණ තොරතුරු පද්ධතියක් කියලාත් කියනවා සිංහලෙන්. ඒතර මේ කළමනාකරණ තොරතුරු පද්ධතිය කියන එක ගැන කතා බහ කරනකොට මෙතන මම මේ පාවිච්චි කරලා තියෙනවා මේ ආයතනයක තියෙන කළමනාකාරීත්ව ව්‍යුහය පෙන්වන්න. මේ low level මැනේජ්මන්ට් එක පහළ කළමනාකාරීත්වය, මධ්‍ය කළමනාකාරීත්වය සහ ඉහළ කළමනාකාරීත්වය කියලා කොටස් තුනක් අපිට ආයතනයක දකින්න පුළුවන්. ඒතර ඔය කියන කොටස් වලින් පහළ කළමනාකාරීත්වය තමයි මේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන එක ඉන්ටරැක්ට් වෙන්නේ. රයිට්? පහළ කළමනාකාරීත්වය ගැන කියනකොට සාමාන්‍යයෙන් ආයතනයක දැන් අපි උදාහරණයක් විදිහට සුපර් මාකට් එකක් ගත්තොත් සුපර් මාකට් එකේ ෆ්ලෝ එකේ රයිට් ෆ්ලෝ එකේ සිද්ධ වෙන මූලික ක්‍රියාකාරකම් ගණන් වලට අමතරව ගණනුවක් කරනකොට අපි දන්නවා ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙසින් සිස්ටම් එකක් ඉදිරිපත් වෙන්න ඕනේ රයිට් එතකොට ඒකේ තියෙන ගණදෙනු ගැන මෙහෙයව ගන්න. එතකොට ඊට උඩින් ඉන්න ලේයර් එක ඊට උඩින් ඉන්න කළමනාකාරීත්වය පාවිච්චි කරන්නේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්. ඒගොල්ලෝ කරන්නේ පහළ කළමනාකාරීත්වයට තමයි ඒක හැකියාව හම්බෙන්නේ MIS එකක් එක වැඩ කරන්නේ. ඒතරේ පහළ කළමනාකාරීත්වය තමයි යටතේ වැඩ කරන සේවකයන් සහ ඒගොල්ලන්ට අදාළව තියෙන අනිකුත් තොරතුරු මේන්ටේන් කරගන්න මේ MIS එක පාවිච්චි කරනවා. රයිට්? ඒතර මේ MIS එක එකවර කීප දෙනෙකුට ඇක්සස් කරන්න පුළුවන් ආකාරයට තමයි ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේක තොරතුරු පද්ධතියක්නේ, ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක්නේ. ඒ කියන්නේ දත්ත සමුදායක් නිරන්තරයෙන් මේ හා සම්බන්ධයි. මේ MIS එක හරහා හම්බෙන දත්ත ටික ගබඩා කරලා තියාගන්න. ඒ වගේම තමයි අපි කලින් කතා කරපු TPS එක, Transaction Processing System එකෙන් එන output එක MIS එකට අපි input එකක් විදිහට අරගන්නවා. right? ඒ input එක අරගෙන තමයි පහළ කළමනාකාරීත්වයට අදාළව තියෙන යම් යම් ගැටලු, යම් යම් තොරතුරු නිෂ්පාදනය කිරීම සහ බෙදා හදා ගැනීම සිද්ධ කරගන්න. right? ඒක නිසා හොඳට මතක තියාගන්න TPS එකේ output එකක් MIS එකට ලබා දෙන්න පුළුවන්. MIS එක උදව් කරන්නේ පහළ කළමනාකාරීත්වය. පහළ කළමනාකාරීත්වය කියලා කිව්වම ළමයි දැන් සුපර් මාකට් එක නම් සුපර් මාකට් එකේ ෆ්ලෝ එක මැනේජ් කරන්න ඉන්න මැනේජර් පහළ කළමනාකාරීත්වය. right? ඊළඟට ඒ වගේ මැනේජර්ස්ලා කීප දෙනෙක් බ්‍රාන්චස්ලා කීපයක් ගත්තොත් ඒ වගේ මැනේජර්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් එක ෆ්ලෝ එකක් ගත්තොත් එක ෆ්ලෝ එකකට මැනේජර්ස්ලා එක්කෙනෙකුට වඩා ඉන්න පුළුවන් සෙක්ෂන්ස් ගොඩක් තියෙනවා නම් මැනේජ් කරගන්න. right? ඒතර අන්න ඒගොල්ලන්ට තමයි මේ කියන MIS එක වැදගත් වෙන්නේ. ඒතර මේකේ ගබඩා වෙනවා විශේෂයෙන් ඒ යටතේ ඉන්න සේවකයන් සම්බන්ධ තොරතුරු, TPS එකේ සේවකයෝ ගැන සම්බන්ධ වෙලා තියෙන තොරතුරු වල summary details, right? ඊට අමතරව සේවකයාගේ එයා පෙන්වන පළපුරුද්ද ගැන, එයා පෙන්වන හැකියාවන් ගැන කියන දේවල් මෙතන කපඩා කරලා තියාගන්න පුළුවන්. right? එතකොට මතක තියාගන්න ඕන දේ තමයි MIS එකක වැදගත් පාර්ට් එකක් තමයි DBMS එක. නැත්නම් database management system එක නැත්නම් database එක කියලා කියන්නේ. ඒක උදව් කරන්නේ ආයතනයක පහළ කළමනාකාරීත්වය සඳහා. හරි අපි ටක් ගාලා මේ පින්තූරය ඇඳගමු. මාතෘකාව දාගන්න මම සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලියලා තිනවා. ඔයගොල්ලෝ සිංහල ටික විතරයි ලියා ගන්න ඕනේ.
ළමයි ඉවර නම් කියන්න. හරිද ළමයි? right. තාම අඳින කෙනෙක් ඉන්නවද? ඉස්සරහට යමුද? හරි. ඊළඟට ළමයි ඔය සෙට් එක යටතේ ඔය කලමනාකරණය
කරණය කිරීම සඳහා උදව් කරන සිස්ටම්ස් යටතේ තියෙන ඊළඟ සිස්ටම් එක තමයි DSS එකක් කියලා කියන්නේ. Decision Supportive System එකක්. තීරණ සහායක පද්ධතිය. දැන් මෙතනදී මතක තියාගන්න මේ පද්ධතිය තීරණ ගැනීම සඳහා සහාය වීමක් තමයි සිද්ධ කරන්නේ. right? එතකොට මේක ගොඩක් වෙලාවට මේ middle level management එක right මධ්‍ය කළමනාකාරීත්වය තමයි මේවා පාවිච්චි කරන්නේ. එතකොට ඒක අර පහළ කළමනාකාරීත්වයට ගන්න බැරි තීරණ ආයතනයක යොමු වෙන්නේ මධ්‍ය කළමනාකාරීත්වයට. right ඒක හරියට ඔය සුපර් මාකට් උදාහරණයක් දාගමු ගත්තම සුපර් මාකට් එකේ ෆ්ලෝ එකේ මැනේජර් කෙනෙක් ඉන්නවා. ඒ මැනේජර්ට ගන්න බැරි තීරණ එයාගේ ඉහළ කළමනාකාරීත්වය කියන්නේ ගොඩක් වෙලාවට රීජනල් මැනේජර් කෙනෙක්. බ්‍රාන්චස් කීපයක් බලා ගන්න ඉන්න මැනේජර් ගාවට යොමු කරන්න පුළුවන්. right? එතකොට මේ රීජනල් මැනේජර්ස්ලට ඒ වගේ මේ රීජනල් මැනේජර්ස් ලගේ ලෙවල් එකේ වැඩ කරන පිරිස තමයි අපි කියන්නේ මිඩල් මැනේජ්මන්ට් එක කියලා. right? ඒතර මේ මිඩල් මැනේජ්මන්ට් එකට අවශ්‍ය දත්ත ලබා දුන්නායින් අවශ්‍ය දත්ත DSS එකට ලබා දුන්නායින් පස්සේ සාමාන්‍ය මිඩල් මැනේජ්මන්ට් එක අතර DSS එකෙන් හම්බෙන්නේ කස්ටමයිස් රිපෝට් එකක්. කස්ටමයිස් රිපෝට් එක කියලා කියන්නේ ඒ යම් කිසි දත්ත ප්‍රමාණයකට අදාළව ඒ වෙනුවෙන්ම සැකසුණු ඒකට දාලම දත්ත සහ ඒකට දාලම තොරතුරු දාලා සැකසුණු කස්ටමයිස් රිපෝට් එකක් තමයි මිඩල් මැනේජ්මන්ට් එකට හම්බෙන්නේ. ඒතර මේ රිපෝට් එක පාවිච්චි කරලා මිඩල් ලෙවල් මැනේජ්මන්ට් එකට පුළුවන් යම් තීන්දුව තීරණ අරගන්න මධ්‍ය කළමනාකාරීත්වය මට්ටමින් කිරීමට තියෙනවා. right? ඒතර උතන්ට ඉන්පුට් එකක් ඔය DSS එකට ඉන්පුට්ස් අරගැනීමේ හැකියාව තියෙනවා MIS එක හරහා. Management Information System එක හරහා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නමුත් MIS එකෙන් ඉන්පුට්ස් අරගන්න පුළුවන් DSS එක විදිහට වැඩ කරන්න. right? ඒතර DSS එකේදී මතක තියාගන්න හම්බෙන්නේ රිපෝට් එකක්. ඒ රිපෝට් එක මත පදනම් වෙලා මිඩ් ලෙවල් මැනේජ්මන්ට් එකට පුළුවන් මධ්‍ය කළමනාකාරීත්වයට පුළුවන් තීන්දුව තීරණ වලට එළඹෙන්න. එතකොට එතනදී අර මිනිසාට කරන්න තියෙන මධ්‍ය කළමනාකාරීත්වයට කරන්න තියෙන වැඩ ප්‍රමාණය නැත්තම් ඒගොල්ලන්ට තියෙන ටාස්ක් එක යම් ප්‍රමාණයකින් අඩු කිරීමක් තමයි ඔතනදී සිද්ධ වෙන්නේ. right? උදාහරණයක් විදිහට අපි අරගත්තොත් දැන් ආයතනයකට සේවකයෙක් බඳවා ගන්න එක. right? ඒක low level management එකට කරන්න බෑ. ඒගොල්ලෝ middle level management හරි top level management හරි ගොඩක් වෙලාවට middle level management එක තමයි තීරණය කරන්නේ මේ පුද්ගලයා ආයතනයට බඳවා ගන්නවද නැද්ද කියන එක. ඒකට ඒ පුද්ගලයා වෙනුවෙන් තියෙන සම්මුඛ පරීක්ෂණය, එයාව ඇසෙස් කරන එක, ඊළඟට එයාගේ ක්වොලිෆිකේෂන් වලට අදාළව මොන වගේ බර තැබීමක්ද කරන්න ඕනේ වගේ කියන දේවල් වලට අදාළ තොරතුරු අරගන්නේ ওই DSS එකෙන්, Decision Supportive System එකෙන්. right? ඒකත් මැනේජ්මන්ට් සයිඩ් එකට උදව් වෙන සිස්ටම් එකක් සහ මතක තියාගන්න ඕන දේ තමයි එයාට ඉන්පුට්ස් එනවා MIS එකේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන එක. පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? ළමයි right. හරි. එහෙනම් මේක ටක් ගාලා ඇඳගමු. මේ පහළ බන් දීලා තියෙනවා මේකේ පොයින්ට්ස් දෙකක්. තීරණය සඳහා සහාය දීම නම්‍යශීලීව සිදු කරනවා කියන එක. සහ ව්‍යුහගත නොවු හෝ අර්ධ වශයෙන් ව්‍යුහගත තීරණ මෙහෙයවයි. right? ඒක ගොඩක් වෙලාවට අර අපි එකට කියනවා මේ semi structured or unstructured කියලා. අර්ධ වශයෙන් හැඩ ගැහුණු හෝ හැඩ නොගැහුණු.
ළමයි ඉවර නම් කියන්න. ළමයි ඉවරද? right එකෙක් ඉවරයි අනිත් කට්ටිය yes සුසු හරි ඊට පස්සේ ළමයි අපිට කතා කරන්න තියෙන executive support system විධායක සහායක පද්ධති කියලා අපි කියනවා මේ executive support system කියලා කියන්නේ ළමයි ආයතනයක ඉන්න ඉහළම කළමනාකාරීත්වය පාවිච්චි කරන systems. ඒතර මේක ගොඩාක් වෙලාවට ආයතනයේ ඉන්න අයට මුළු ආයතනය දිහාම එක සැරේ බලලා ආයතනයේ තත්ත්වය මොකද Susu, that is doing the work, ne? Excuse me, Daddy, can I help answer? Let me operate. Can you come? If you fall, then
yourself. You can't shout. That is working. හරි. එතකොට ළමයි මෙතන ඉහළම කළමනාකාරීත්වය දැන් සාමාන්‍ය ව්‍යාපාර IT කරුවන් උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය ලංකාවේ නිතරම කතා බහ කරනකොට අපිට හම්බෙන නමක් තමයි ධම්මික පෙරේරා කියන නම. right? එයාට ගොඩාක් ආයතන තියෙනවා කළමනාකරණය කරගන්න සහ ගොඩාක් ආයතන තියෙනවා මොන විදිහටද මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන සෙටල් කරගන්න. එතකොට ඒ කියන ආයතනයේ එකින් එක ඒ පුද්ගලයාට ගිහිල්ලා මුල ඉඳලා මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන හොයා බැලීමේ හැකියාවක් එයාට නැහැ. එයා කරන්නේ මේ වගේ තොරතුරු පද්ධතියක් පාවිච්චි කරලා මේ ආයතනය ගැන සාරාංශ වාර්තාවක් right උදාහරණයක් විදිහට මේ අවුරුද්දේ කොච්චර සේල්ස් ප්‍රමාණයක් කළා තියෙනවද විකුණුම් ප්‍රමාණයක් කළා තියෙනවද ඒක තව වර්ධනය කරගන්නේ කොහොමද යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා නම් ඇයි අඩු වෙලා තියෙන්නේ වගේ සාරාංශගත වාර්තාවක් තමයි එක්සිකියුටිව් කෙනෙක් විධායක ලෙවල් එකේ මත නැත්නම් টොප් ලෙවල් එකේ ඉන්න ඉහළ මට්ටමේ කළමනාකාරීත්වයට අවශ්‍ය වෙන්නේ රයිට් ඒකට ඒගොල්ලොන්ට අපි කියනවා බිස්නස් එක ගැන බර්ඩ් අයි view එකකින් බලන්න පුළුවන් කියලා බර්ඩ් අයි view එකක් කියලා කියන්නේ අපි කුරුල්ලෙකුට සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක් පේනවා කියලා අපි සලකනවානේ ඒ වගේ අර ආයතනයේ දිහා පිටින් ඉඳලා සම්පූර්ණයෙන්ම බලලා තීරණය ගන්න පුළුවන් වෙන ඒ තීරණ වලට උදව් කරන සිස්ටම් එකකට තමයි අපි කියන්නේ එක්සිකියුටිව් සපෝටිව් සිස්ටම් එකක් කියලා. ඒත් මේ ESS එකට decision supportive system වල අපි කලින් කතා කරපු සිස්ටම් එකේ outputs පාවිච්චි කරනවා ESS එකට input එකක් විදිහට. right? එතකොට හොඳට මතක තියාගන්න මේකෙන් සාරාංශගත වාර්තාවක් තමයි මේගොල්ලන්ට හම්බෙන්නේ. right? හරි. ටක් ගාලා ඒකත් ඇඳගමු. right මෙතන මේ යට මම තව එක වචනයක් ලියන්නම්. ඒකත් ඔයගොල්ලෝ ලියා ගන්න. ළමයි ඉවර වුණ ගමන් කියන්න මට
ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි එහෙනම් අපි ඉස්සරහට යමුද? තාම අඳින කවුරු හරි ඉන්නවද? right ඊළඟට අපි කතා කරන්නේ මිහිතන් තොරතුරු පද්ධතියක්. දැන් මේ ආයතනයකට අදාළව තියෙන එකිනෙකට සම්බන්ධ තොරතුරු පද්ධති තුන ගැන අපි දැන් කතා කරා. ඒකට ඒක එතනින් ඉවරයි. ඊළඟට මේ මිහිතන් තොරතුරු පද්ධතිය කියලා කියන්නේ තනියෙන් පුද්ගලික තනිව අපිට කතා කරන්න පුළුවන් පද්ධතියක්. එතකොට මෙතනින් ඉස්සරහට තියෙන හැම පද්ධතියක් වගේම තනිව අපිට කතා බහ කරන්න පුළුවන් පද්ධතියක්. right මිහිතන් තොරතුරු පද්ධතියක් නැත්නම් geographical information system එකක්. එහෙමත් නැත්නම් අපි කෙටියෙන් GIS එකක් කියලා කියනවා. එතකොට මේ ඔයගලන්ට දැනට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හොඳම GIS එක තමයි ඔයගලන්ගේ ෆෝන් වල ඇප් එකේ තියෙන Google Maps කියන ඇප් එක. right එතකොට සාමාන්‍යයෙන් map app එකක් හදන්නේ මේ GIS එකක තියෙන concept එකම පාවිච්චි කරලා. හැබැයි GIS එක ඊට වඩා ගොඩක් දියුණුයි. right දැන් අපි Google Map එක අරගෙන Google Map එකේ search කරොත් restaurants කියලා අපි අපිට තියෙන restaurants ටික එයා ටක් ගාලා අපිට pop up කරලා පෙන්නනවා. right අපි search කරොත් petrol sheds කියලා petrol sheds ටික ටක් ගාලා එයා pop up කරලා පෙන්නනවා. ඒතර ඔය වගේ මිහිතන් තොරතුරු පද්ධතියක් හදනකොට කරන්නේ මේ භූගෝලීයව තියෙන ස්ථානය සලකලා භූගෝලීය ස්ථානය සලකලා ඒ ස්ථානයට අදාළව තියෙන තොරතුරු ටික ඒ එක එක වර්ගයේ maps වලට එකතු කරලා ඉවර වෙලා ඒ maps ටික ඔක්කොම එකට එකතු කරලා පද්ධතියක් විදිහට අපිට ලබා දීම. ඒක දැන් GIS එකක සරල සටහනක් මෙතන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන හැඩේ ශදාස්ත්‍රයක් වගේ තියෙන හැඩේ අපි රටක හැඩය කියලා හිතුවොත් ඒ රටේ map එකේ පාසල් පිළිබඳ තොරතුරු ටික එක map එකක පාවිච්චි කරනවා. ඊළඟට අවන්හල් පිළිබඳ තොරතුරු තව map එකක ලකුණු කරනවා. ඊළඟට ආගමික සිද්ධාස්ථාන පිළිබඳ තොරතුරු තව map එකක ලකුණු කිරීම කරනවා. ඒකට ඒ ඇත්තටම layers විදිහට තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒකට ඔය layers ඔක්කොම ටික එක උඩ තිබ්බම හරියට අර transparent කොළවල ඇඳලා layers ටික එක උඩ තිබ්බම ඒක තනි එක පින්තූරයක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි ඒ වගේ ක්‍රමවේදයක් තමයි GIS එකක් නිර්මාණය කරනකොට කරගන්නේ. එතකොට වෙන වෙනම maps වල ඒ එක එක විෂයට අදාළව නැත්නම් එක එක සෙක්ටර් එකට අදාළව එක එක ආයතන වලට අදාළව
නැත්නම් එකම මට්ටමේ වෙන තොරතුරු වලට අදාළව තියෙන තොරතුරු ටික ලකුණු කරලා ඒ layers ඔක්කොම ටික එක මත එක තියලා තමයි මේ system එක නිර්මාණය කරගන්නේ. එතකොට අපි මොකක් හරි keyword එකකින් search කරනකොට දැන් උදාහරණයක් විදිහට මේ මම ඇඳලා තියෙන පද්ධතිය මම school info කියලා search කරොත් ඔය මම මුලින්ම ඇඳලා තියෙන layer එක යාමට පෙන්වනවා. ඒතර මම දකින්නේ මේක ශ්‍රී ලංකා සිතියම කියලා හිතුවොත් ශ්‍රී ලංකා සිතියමේ පාසල් ටික තියෙන layer එක මට උඩට ගෑනලා පෙන්වනවා. right ඔය විදිහට GIS එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම GIS එක දැන් ඔය අපි Google Map එක ගන්නකොට Google Map එක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවානේ. එහෙම නැතුව අවශ්‍ය නම් එක සෙට් එකකට විතරක් ලඝු වෙලා අපිට GIS එකක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් GIS එකක් නිර්මාණය කරගෙන යනවා ගුරුවරුන්ට. එතනදී ඒගොල්ලෝ පෙන්ලා දෙනවා ඒ ගුරුවරයා උගන්වන පාසලේ ඉඳලා කියන්නේ GIS එක පාවිච්චි කරාම ගුරුවරයා උගන්වන පාසලේ තියෙන තොරතුරු ටික ඒ වගේම එයාට ස්ථාන මාරුවක් ගන්න අවශ්‍ය නම් ස්ථාන මාරුව ලබාගෙන යන්න හිතාගෙන ඉන්න ප්‍රදේශය. දැන් හිතන්නකෝ මම කොළඹ ඉඳලා මහනුවරට ස්ථාන මාරුවක් ගන්න බලාපොරොත්තු වෙන. ඒතර මහනුවර ස්ථාන මාරු ලබා ගන්න පුළුවන් ඉස්කෝලේ මොකද්ද? ඒ ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව කොහොමද? මම උගන්වන විෂය උගන්වන ළමයි කී දෙනෙක් ඉන්නවද? මට තියෙන අවස්ථාවන් මොනවාද? ඔය කියන ඩීටේල්ස් ටික මට අරගන්න පුළුවන්. ඒතර ඒකත් අර layers ගොඩක එකතුවක්. right? ඒතර ඒ වගේ GIS එක ඔය වගේ විවිධ අවශ්‍යතාවන් අපිට මැච් කරගන්න පුළුවන්. දැන් ඔය වගේ තව හොඳ උදාහරණයක් තමයි මේ electronic vehicles වලට අදාළව EV cars වලට අදාළව charge කරන station කොහෙද තියෙන්නේ කියලා ලංකාවේ ඒගොල්ලෝ ওই map එකේ GIS එකක් පාවිච්චි කරගෙන යනවා. ඒතකොට මේ GIS එකත් එක්ක සම්බන්ධ වුණාම charging stations කොහෙද තියෙන්නේ? ඒක මේ මොහොතේ භාවිතා වෙනවද තවත් කාර් එකක් charge කරගන්න? නැත්නම් ඒක availableද? නැත්නම් ඒක කැඩිලාද? right? නැත්නම් ඒ පළාතට light මේ වෙලාවේ current එක supply වෙන්නේ නැද්ද? කොහොමද කියන තත්ත්ව දැනගන්න පුළුවන්. තව කොච්චර වෙලාවකින් ඒක free වෙනවද ඔය කියන data අපිට හොයලා බලන්න පුළුවන්. ඒකට GIS එකක් කියලා කියන්නේ තමයි යන්නේ ඒ වගේ system එකකට. right? හරි. ඉක්මන් කරලා ඇඳගමු මේකත්.
මෙනොල් අපි පොඩ්ඩක් කලින් පන්තිය පටන් ගත්ත පුතේ මගේ පොඩ්ඩක් ඉක්මනින් ඉවර කර ගැනීමේ උවමනාවත් එක්ක අපි සිස්ටම්ස් තුනක් ගැන කතා බහ කරා. ඒක ගැන රෙකෝඩින් එක ඇති පොඩ්ඩක් රෙකෝඩින් එක රිෆර් කරන්න පින්තූර කීපයක් ඇඳ ගන්න තියෙනවා. මේ 7 වෙනි මේ GIS එක ගැනත් අපි කතා බහ කරා. මේක මෙතන ඉඳලා ඇඳ ගන්න ඔයා කලින් කතා කරපු දේවල් ටික ඇඳ ගන්න CR කොලයකමාරක් විතර වගේ තියාගත්තා නම් ඇති. ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි. මෙනොල් පොඩ්ඩක් පහුවෙලා සම්බන්ධ වෙච්ච නිසා ඉවරුනාම කියන්න පුතේ ටක් ගාලා. ඒතර මම ඉස්සරහට යන්නම්.
ළමයි ඉවරද මෙනෝල්? right හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. තාම අඳින කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. right ඊළඟට තියෙන්නේ දැනුම් කළමනාකරණ පද්ධතිය knowledge management system කියන එක. මේක ඇත්තටම මේ ආයතනයක KMS එකක් knowledge management system එකට අපි කෙටියෙන් කියනවා KMS එකක් කියලා. මේ KMS එකක් manage කරන්නේ ඇත්තටම ආයතනයේ විසින් ලබා ගන්න දැනුම හා අත්දැකීම් පසුකාලීනව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කරලා තියාගන්න. එතකොට ඔය ආයතනයේ අරගත්තම විෂන් එකක් මිෂන් එකක් කියලා තියෙනවා. දැක්මක් සහ මෙහෙයුමක්. right එතකොට ඒ දේවල් හඳුනා ගන්න ඊට පස්සේ නිර්මාණය කිරීම කරන්න ඉදිරිපත් කරන්න ෂෙයා කිරීම කරගන්න right මේ ආයතනය තුල එකතු වෙලා ඉන්න පිරිසකගේ දැනුම සහ අත්දැකීම් එකතු කරගන්න පද්ධතියක් තමයි දැනුම් කළමනාකරණ පද්ධතියක් නැත්නම් knowledge management system එකක්. එහෙම නැත්නම් KMS එකක් කියලා කියන්නේ. right එතකොට මේ KMS එකක් පාවිච්චි කරලා ආයතනයකට පුළුවන් ඉදිරියේදී ඇතිවීමට තියෙන ගැටලු වළක්වා ගැනීම සිද්ධ කරගන්න. ඒ වගේම මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඉදිරියේදී ඒ ගැටලුව විශ්ලේෂණය කරලා අර පහුගිය කාලේ හම්බෙච්ච දැනුමත් පාවිච්චි කරලා වඩා හොඳ විසඳුමක් ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. right ඒකට තමයි දැනුම් කළමනාකරණ පද්ධතියක් භාවිතා කරන්නේ. ඒ ආශ්‍රයෙන් ඒගොල්ලන්ට ආයතනයේ ඉදිරිය වඩාත් හොඳ මාර්ගයකට ගෙන යාමේ හැකියාවක් හම්බ වෙනවා. right ඔය එකම කියන්නම් මේ content management system එකක් ගැන මේ අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් ගැන. මේ අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් කියන එක අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ web tools එක. right සාමාන්‍ය වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්නකොට content management system ගැන අපි කතා කරනවා. මේ content management system වල ගොඩාක් වෙලාවට තියෙන ඒගොල්ලන්ගේ ඒ සිස්ටම් එකක් ඇතුලේ media storage එකක් තියෙනවා. media storage එක කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකකට අදාළ වෙන audios, videos, images, text ඔය කියන ඔක්කොම දේවල් ටික ගබඩා වෙලා තියෙන database එකක්, media storage එකක් තියෙනවා. ඒතර content management system එක හරහා මේ media storage එක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් user friendly website එකක් නැත්නම් web page එකක් නිර්මාණය කරගන්න ඒගොල්ලෝ අපිට උදව් කරනවා. right එතකොට එතනදී සමහර අවස්ථාවලදී යම් සීමාවන් වලට අපිට නතු වෙන්න සිද්ධ වෙනවා. මොකද content management system එකේ තියෙන සීමාව එක්ක වෙබ්සයිට් එක ඩෙවලොප් කරන කෙනාට සීමා වෙන්න සිද්ධ වෙන නිසා. නමුත් ආයෙත් සැරයක් CMS එකක් කියලා කියන්නේ ගොඩක් customization තියෙන ගොඩක් වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන් විශාල ආකාරයෙන් changes කරගන්න පුළුවන් තැනක් තමයි CMS එකක් කියලා කියන්නේ. ඒක නිසා අර යම් සීමා කිරීම තිබුණත් ඒක පුද්ගලයාට හෝ වෙබ්සයිට් එකට බලපෑමේ හැකියාවක් හම්බෙන එක බොහොම අඩුයි. right ඒක නිසා content එක අපිට ගැලපෙන විදිහට manage කරගැනීමේ හැකියාව ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි CMS එකක් ගැන වැඩිදුර කතා බහ කරනවා HTML පාඩම කතා බහ කරගෙන යනකොට right ඒ අදාළ භාෂාව පාවිච්චි කරගෙන දැනට මතක තියාගන්න CMS එකක් කියන එක ගොඩක් වෙලාවට උදව් වෙන්නේ මෙන්න මේ කියන output එක ලබා ගන්න. right හරි අපි දැනුම් කළමනාකරණ පද්ධතිය ගැන ලියා ගන්න. ඊට පස්සේ මම හිමින් ස්ක්‍රීන් එක උඩට දාන්නම්. අනේ අපිට පුළුවන් මේ දෙකම සෙට් කරගන්න නේද? හරි. ඔන්න තියෙනවා දෙකම. ලියා ගන්නට.
ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනික කට්ටිය right හරි right ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා enterprise resource planning system එකක් නැත්නම් කෙටියෙන් අපි කියනවා ERP එකක් කියලා right so ERP එකක් කියලා කියන්නේ ඇත්තටම පද්ධති ගොඩක එකතුවක් right එතකොට ගොඩාක් වෙලාවට ERP එකක් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ආයතනයක් අරගත්තොත් ආයතනයක ඕනම කුඩා ආයතනයක සිද්ධ වෙන ෆන්ක්ෂන්ස් කීපයක් තියෙනවා right උදාහරණයක් විදිහට නිෂ්පාදන ආයතනයක් අරගත්තොත් ඇඟලුම් කර්මාන්ත ආයතනයක් අරගත්තොත් ඇඟලුම් නිෂ්පාදන ආයතනයක අමුද්‍රව්‍ය මිලට ගන්න එක ඊළඟට ඒ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදන භාණ්ඩය අපි හිතමුකෝ කමිසයක් මහනවා කියලා. ඒතර කමිසය මහන්න අදාළ බ්ලොක් එකට අදාළව තියෙන කමිසයේ කොටස් ටික කපා ගන්න එක ඊළඟට ඒක මහන එක ඊළඟට ඒක පැකේජ් කරන එක ඊළඟ එකට බෙදා හැරීම right ඊළඟට මුදල් ලබා ගැනීම සහ ඒ මුදල් ආයතනීය සේවකයන්ට නඩි ගෙවීම ආයතනය නඩත්තු කිරීම ආයතනයේ තියෙන මානව සම්පත් කළමනාකරණය කර ගැනීම ඔය වගේ ගොඩාක් ෆන්ක්ෂන්ස් ආයතනයක අපිට දකින්න හම්බ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි අර ඉහත කලින් කතා කරපු සිස්ටම්ස් ගත්තම මේ කියන ෆන්ක්ෂන්ස් වලින් එකක් හෝ කීපයක් ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙන විදිහට තියෙන සිස්ටම් තමයි අපි කතා කරන්නේ. හැබැයි ERP එකක් කියලා කියන්නේ ඔය හැම සිස්ටම් එකක්ම අන්තර්ගත කරලා ඉන්ටර්කනෙක්ටඩ් විදිහට හදන ලොකු තනි සිස්ටම් එකකට. right ඒතර එතනදී ආයතනයේ මිලට ගැනුම් පර්චේස් කරන දේවල් මේන්ටේන් කරන්න තරක් තියෙනවා. සේල්ස් වලට අදාළව ඩීටේල්ස් තියාගන්න තැනක් තියෙනවා. ඊළඟට human resource manage කරනවට අදාළව තියාගන්න තැනක් තියෙනවා. ඒ වගේ කොහොමද මේ total solution එකක් ආයතනයකට ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ? අන්න ඒකට තමයි ERP system එකක් තියෙන්නේ. ඒතකොට ERP systems ඉහත අතීතයේ අපි manage කරගන්නකොට නිර්මාණය කරගන්නකොට විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. ඒතර මහා පරිමාණ ව්‍යාපාර විතරයි ওই ERP එකක් කියන දැනට අත ගහලා තිබුණේ. නමුත් මේ වෙනකොට කුඩා ප්‍රමාණයේ හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර වලටත් ERP system ERP solutions නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ කියන හැකියාවත් එක්ක හැම කර්මාන්තයකටම හැම ව්‍යාපාරයකටම හැකියාව ලැබිලා තියෙනවා තමන්ගේ ව්‍යාපාරයට අදාළව තියෙන තොරතුරු ටික සහ ව්‍යාපාරයේ සිද්ධ වෙන විවිධ වර්ගයේ ක්‍රියාකාරකම් ටික එකම සිස්ටම් එකක් through apply කරලා බලා කියා ගන්න. right හරි ERP සිස්ටම් එකට අදාළව මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. මේකේ විස්තර කිරීමක් මම මොකුත් දාලා නැහැ. මොකද පොතේ තියෙන ওই දේවල් ටික ඔක්කොම ආයෙසරයක් මම මතක් කරනවා කට්ටියට ඇවිල්ලා පොත අරගෙන යන්න කියලා. මම group එකටත් message එකක් දාන්නම්. ඇවිල්ලා ඒක collect කරගෙන යන්නලා. right හරි ඕක ඇඳ ගන්නකො.
හරි ඉවරද ළමයි? හරි තාම අඳින කවුරු හරි ඉන්නවද? right හරි ඊළඟට කතා කරන්නේ එක්ස්පර්ට් සිස්ටම් එකක් ගැන. මේ ගැන අපි 13 වෙනි පාඩමේ කතා බහ කරනවා. මෙතනදී එක්ස්පර්ට් සිස්ටම් එකක් නැත්නම් විශේෂඥ පද්ධතියක් කියලා කියන්නේ යම් කිසි කාර්යයක් වෙනුවෙන් විශේෂඥතාවයේ තියෙන මිනිස්සෙගේ වැඩ කටයුත්තක් අනුකරණය කරන්න පුළුවන් පද්ධතියක්. right එතකොට මේක විවිධ තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් අපිට. දැන් උදාහරණයක් විදිහට බැංකුවක තියෙන ATM යන්ත්‍රයක් එක්තරා ආකාරයක එක්ස්පර්ට් සිස්ටම් එකක්. right මොකද අපි බැංකුවක ATM යන්ත්‍රයක් නැතුණා නම් අපි කවුන්ටර් එකට ගිහිල්ලා අපේ බැංකු පොත ලබා දීලා මුදල් ලබා ගැනීම කළ යුතුයි. එතකොට ඒ මුදල් ලබා ගැනීම සම්බන්ධයේ ලබා ගැනීමේදී ඔයාලට සේවාව සපයන ඒ බැංකුවේ ඉන්නේ සේවය කරන පුද්ගලයා වෙනුවට තමයි ATM මැෂින් එකක් අපි පාවිච්චි කරන්නේ. right එතකොට ඒක එක්තරා ආකාරයක එක්ස්පර්ට් සිස්ටම් එකක්. right ඒ වගේම තමයි යෝක තව ඉස්සරහට ගියාම ATM මැෂින් එක කියලා කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ එක්ස්පර්ට් සිස්ටම් එකක්. එක්ස්පර්ට් සිස්ටම් කියන එක හරිම විදිහට අපි අර්ථ දක්ව ගත්තොත් ඒක ඇතුලේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන කම්පොනන්ට් එකත් ඒක ඇතුලේ තියෙනවා. දැන් ATM මැෂින් එකක් ගත්තොත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒ මැෂින් එකත් එක්ක ගෑවිලාවක් නැහැ. right ඉතින් එක්ස්පර්ට් සිස්ටම් එකක නියමාර්ථ දැක්වීම පැත්ත අරගත්තොත් ඒක හරියට දොස්තර කෙනෙක් හිතන්නකො හෘද රෝග පිළිබඳ විශේෂඥවරයෙක් කියලා. එයා තමන්ගේ දැනුම මේ සිස්ටම් එකට ලබා දුන්නම එතන මේ පින්තූර පෙන්ලා තියෙනවා වගේ knowledge base එක කියලා තැනක් තියෙන එක දැනුම එකතු කරගන්න database එකක්. එතකොට මේ දැනුම එතනට එකතු වීමක් කරනවා මානව විශේෂඥයා විසින්. right එතකොට ඒ දත්ත database එකේ තියෙනවා ඊට පස්සේ expert system එක ඇතුලේ තියෙනවා inference engine එක කියලා කොටසක්. මේ inference engine එක මගින් අර database එක ඇතුලේ දාලා තියෙන දත්ත පාවිච්චි කරනවා පරිශීලකයා අහන යම්කිසි ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන්න. right එතකොට රෝගියා වෙනදට හෘද රෝග විශේෂඥවරයා හම්බෙලා අහන ප්‍රශ්නය දැන් expert system එකේ interface එකක් තියෙනවා. ඒ interface එකට තමයි එයා කතා බහ කරන්නේ. right interface එක කියලා කියන්නේ ඔයාලට හම්බෙලා පේන තියෙන මුහුණට. right එතකොට මේ මුහුණකට ඔයා තොරතුරු කිව්වම නැත්නම් ඔයාලගේ රෝගයට අදාළව තියෙන ලක්ෂණ ටික කිව්වම ඒ විමසුම අරගෙන ඇවිල්ලා අර knowledge base එකේ තියෙන දැනුම පාවිච්චි කරලා inference engine එකෙන් solution එකක් හදා ගන්නවා. හදාගෙන ඒක ඉදිරිපත් කරනවා අදාළ පරිශීලකයාට. right ඕක තමයි expert system එකක සරලව සිද්ධ වෙන දේ. මතක තියාගන්න මේ එක්ස්පර්ට් සිස්ටම් එක කියන එක වැඩි දියුණු වෙන්නේ නැහැ හියුමන් එක්ස්පර්ට් කියන එක නැතුව. මානව විශේෂඥයා නැතුව එක්ස්පර්ට් සිස්ටම් එක වැඩි දියුණු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මානව විශේෂඥයා වැඩි දියුණු වෙන ගමන් එයාගේ දැනුම එක්ස්පර්ට් සිස්ටම් එකට ලබා දුන්නොත් විතරයි එක්ස්පර්ට් සිස්ටම් එක වැඩි දියුණු වීමක් සිද්ධ වෙන්නේ. right ඔය එකම මේ සුහුරු පද්ධතිය කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ස්මාර්ට් සිස්ටම්ස් ගැන. ඒතර ස්මාර්ට් සිස්ටම් කියන එක දැන් මේ වෙනකොට ලෝකයේ බොහොම ජනප්‍රියයි සහ බොහොම ඉක්මනින් මේ දේවල් දැන් ඇති වෙගෙන යනවා. right එතකොට මේ ස්මාර්ට් සිස්ටම් එක කරන්නේ මේ සංවේදක පාවිච්චි කරලා ඒවා සංවේදනය කරන දේවල් හරහා මිනිසාගේ අතරමැදි මිනිසාගේ ඉන්ටර්ෆියරන්ස් එකක් නැතුව එයා මිනිසා මේකට අතරමැදියෙක් විදිහට වැඩ කරන්නේ නැතුව පරිසරය මිනිසාට ගැලපෙන විදිහට නැත්නම් පරිශීලකයාට ගැලපෙන විදිහට පහසුකම් සහිත කරවීම
අපි කියනවා ස්මාර්ට් සිස්ටම් එක ක්‍රමවේදය නැත්නම් ස්මාර්ට් සිස්ටම් එකක් කියලා. ඔතන මම බොහොම සරල උදාහරණයක් අරගෙන තියෙනවා. බල්බ් එක තියෙනවා අපි ස්විච් එකෙන් තමයි අපි සාමාන්‍යයෙන් ඒක ඔන් ඔෆ් කරන්නේ. නමුත් සෙන්සර් එකක් ලයිට් සෙන්සර් එකක් නැත්නම් අපි කියනවා ලයිට් ඉන්ටෙන්සිටි සෙන්සර් එකක් ආලෝක තීව්‍රතාවය මයින සෙන්සර් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ බල්බ් එක ඔටෝමේට් කරන්න. right එතකොට මේ සෙන්සර් එකට ආලෝක තීව්‍රතාවය වැඩි අවස්ථාවකදී බල්බ් එක ඔෆ් කරලා තියෙනවා. ආලෝක තීව්‍රතාවය අඩු අවස්ථාවලදී බල්බ් එක ඔන් කරනවා. right එතකොට එතන තියෙන බොහොම සරල පද්ධතියක්. හැබැයි මේ පද්ධතිය සුහුරු පද්ධතියක් නැත්නම් ස්මාර්ට් සිස්ටම් එකක් විදිහට වැඩ කරනවා. right එතකොට ඔන්න ඔය දෙක තමයි අපි එක්ස්පර්ට් සිස්ටම් සහ ස්මාර්ට් සිස්ටම් කියන දේවල් වලට අදාළව කතා කරන්න තියෙන්නේ. හරි. ඔය දෙකම ඇඳගන්න ඊට පස්සේ අපි කතා කරමු නිහිත පද්ධතිය නැත්නම් embedded system ගැන.
ඉවරද ළමයි? ළමයි ඉවරද? right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය තාම අඳිනා ඉන්නවද? තාම අඳිනා ඉන්නවා නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. නැත්නම් අපි ඉස්සරහට යමු. හරි. right. ඊළඟට කතා කරන්න තියෙන්නේ නිහිත පද්ධතිය ගැන. right අපි කතා කරන අන්තිම සිස්ටම් එක අපි ඔකට කියනවා embedded system එකක් කියලා. right. එතකොට නිහිත පද්ධතියක් කියලා කියන්නේ විශාල මෙකැනිකල් විශාල යාන්ත්‍රික උපාංගයක් ඇතුලේ ෆික්ස් කරලා තියෙන පොඩි පරිගණක පද්ධතියකට. දැන් අපි අරගත්තොත් වොෂින් මැෂින් එකක් ඒක හොඳ උදාහරණයක් නිහිත පද්ධතියක් වෙන්නේ. ඔයගොල්ලෝ අරගත්තොත් මෝටර රථය හොඳ උදාහරණයක් නිහිත පද්ධතියක් වෙන්නේ. right. ඒතකොට ලොකු මෙකැනිකල් සිස්ටම් එකක් ඇතුලේ
ඔබ්බලා තියෙන නැත්නම් පිටුවල තියෙන පුංචි පරිගණක පද්ධතියකට අපි කියනවා embedded system එකක් කියලා. right හරි ඕක ඇඳගන්න ඔතනින් පස්සේ systems ටික ගැන කතා බහ කරලා ඉවරයි. පාඩමේ ඉතිරි කොටස ගැන තමයි ඊළඟට කතා බහ කරන්න තියෙන්නේ. right හරි ඉක්මන් කරලා ඇඳගමු අන්තිම එක. හරිද ළමයි?
ළමයි ඉවරද? ළමයි ඉවරද ළමයි? right. තාම අඳින අය ඉන්නවද? හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. මම නෝට් එක ගන්නවා. ළමයි මම ආයෙසරයක් මතක් කරනවා. ඇවිල්ලා නෝට් එක අරගෙන යන්න. right print කරලා තියෙන දැන්. right. ළමයි එන්න කලින් මට කෝල් එකක් දීලා එන්න කන්ෆර්ම් කරගෙන එන්න. මම ගෙදර ඉන්නව නේද කියලා අහලා. මොකද ඕගොල්ලෝ මට කිව්වොත් මේ වෙලාවට එනවා කියලා මම නැති වුණා. ගෙදරින් ගන්න පුළුවන් වෙන විදිහට මම ඒක ලෑස්ති කරලා යනවා. right. හරි. ඔය පද්ධති ටික ගැන අපි කතා බහ කරගත්තයින් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට එන්න. right. දැන් මේ පද්ධති ගැන අපි කතා කරාම ස්මාර්ට් සිස්ටම් එක නිහිත පද්ධතිය ගැන කතා කරාම ඊළඟට තියෙන සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස්. ඒතර ඒ කියන්නේ පද්ධතියක් නිර්මාණය කිරීමේ නැත්නම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ආකෘති කියන එක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. මේක ගැන මම මේ මොහොතේ කතා කරන්නේ නෑ ළමයි. මොකද මේ ආකෘති ගැන කතා කරන්න ඕගොල්ලෝ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. right. ඒක නිසා මේ මොඩල්ස් ටික මම මොහොතකට කොහොම තියලා මම යනවා ඊළඟ
මාතෘකාවට ඒක තමයි පද්ධති සංවර්ධන ක්‍රමවේද. right? System development techniques කියලා අපි කියනවා. දැන් මෙතන ඉඳලා ඉස්සරහට පාඩම තියෙන්නේ තනිකරම පද්ධතියක් මුල ඉඳලා අවසානය දක්වා කියන්නේ හැදිලා ඉවර වෙලා ඒක භාවිතා කරලා මේන්ටේන් කරන තැන දක්වා මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා බහ කරලා. right? ඒක නිසා ඇත්තට මෙතන ඉඳලා තමයි පාඩමේ වැඩි හරියක් අපි කතා බහ කරන්නේ. සහ විභාගයට එන ප්‍රශ්නේ එන්නේ මේ පද්ධතිය සංවර්ධනය කරන ක්‍රමවේදයේ පද්ධතිය සැලසුම් කරනවා කියන තැනදී එන ඩයග්‍රෑම් එකකින් තමයි විභාගෙදී ප්‍රශ්නය ඔයගලගෙන් අහන්නේ. right? ඒතර මුලදී මේ පද්ධතිය සංවර්ධනය කරන ක්‍රමවේද අපි දෙකක් කතා කරනවා. එකක් structured methodology කියලා අපි කියනවා ව්‍යුහගත ක්‍රමවේදය. අනිත් එක object oriented methodology කියලා කියනවා. right? වස්තු නැඹුරු ක්‍රමවේදය. ඒතර මේකෙදී අපි අවධානය යොමු කරන්නේ structured methodology එක ගැන. right? ඒතර object oriented methodology කියන එක සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ object oriented languages පාවිච්චි කරලා පද්ධතියක් නිර්මාණය කරනකොට ඒකට සමගාමී වෙන ආකාරයට පද්ධතිය සැලසුම් කරගන්න. structured methodology එක අපිට පාවිච්චි කරන්න පුළුවන් බහුතරයක් පරිගණක ක්‍රමලේඛන භාෂා එක්ක සහ ඒක බොහොම මේ දෙන්නම බොහොම ප්‍රසිද්ධ ක්‍රමවේද දෙකක් පද්ධතියක් සංවර්ධනය කරන්න භාවිතා කරනවා. එතකොට මේ structured methodology එක ව්‍යුහගත ක්‍රමවේදයට අදාළව අපේ සිලබස් එකේ කතා බහ කරන්න තියෙනවා විශේෂ කොටසක්. ඒ ව්‍යුහගත ක්‍රමවේදය පාවිච්චි කරලා සිස්ටම් එක හදනකොට ඒකේ තියෙනවා ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ හා නිර්මාණ ක්‍රමවේදය කියන එක. SSADM කියලා අපි කෙටියෙන් කියනවා. අන්න ඒක ගැන අපි වැඩිපුර කතා බහ කරනවා. එතනින් තමයි විභාගයට අපිට ප්‍රශ්නේ එන්නේ. right? ඒක ලකුණු 15ක ප්‍රශ්නයක්. බොහොම ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. right? ඒක නිසා අත්හැර ගන්න එපා. right? එතකොට මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන එක මෙන්න මේ විදිහට ඕගලන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. right? මේ වම් අත පැත්තේ තියෙන boxes ටිකෙන් ඕගලන්ට පෙන්නලා තියෙන්නේ සම්පූර්ණ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එතකොට මෙයාව plan කරන්න ඕනේ. ඊළඟට ශක්්‍යතා අධ්‍යයනය කියලා එකක් තියෙන එක කරන්න ඕනේ. ඊළඟට විශ්ලේෂණය කරන්න ඕනේ. ඊළඟට නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට යාව ගොඩනගන්න ඕනේ. ඊට පස්සේ යාව මේන්ටේන් කරන්න, කළමනාකරණය කරගන්න නැත්නම් නඩත්තු කිරීමේ කටයුතු සිද්ධ කරගන්න ඕනේ. right? ඒක බොහොම ප්‍රායෝගිකයි. right? අපි වැඩක් කරන්න කලින් ඔය දේවල් ටිකනේ අපේ යම් කිසි වැඩකට අදාළව සිද්ධ වෙන්නේ. මුලින්ම plan කරනවා. ශක්්‍යතා අධ්‍යයනය කියන එක ඔයගොල්ලෝ කරලා නැති වුණාට ඔයගොල්ලෝ හිතින් ගොඩක් දේවල් කරනවා. මොන විදිහටද මේ වැඩේ වෙන්නේ, මේක කරගන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද කියලා බැලීම තමයි ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ. right? එතකොට ශක්්‍යතා අධ්‍යයනයෙන් පස්සේ ඔයගොල්ලෝ ඒක විශ්ලේෂණය කරනවා ගැඹුරින්. ඊට පස්සේ ඒක ඩිසයින් කරනවා. ඊට පස්සේ ඒක ගොඩනංවනවා. ඊට පස්සේ ඒක නඩත්තු කිරීම කරනවා. සාමාන්‍යයෙන් ගොඩනංවල ඉවරුණයින් පස්සේ ඔය මේන්ටේනන්ස් කියන ඩිසයින් කරලා ඉවර වෙලා ගොඩනංවුවයින් පස්සේ මේන්ටේනන්ස් කියන තැනට එන්න කලින් ඇත්තටම අපි එයාව ටෙස්ට් කරලා බලලා ඊළඟට එයාව ස්ථාපනය කරනවා කියලා, ඩිප්ලොයි කරනවා කියලා කටයුතුකුත් කරනවා. අපි ඊවර දෙක ගැන කතා බහ වෙනවා. මෙතෙන්දී වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ මේ SSADM එක ගැන. right? SSADM එක ඇතුලේ අපි මේ කියන දේවල් ටික ගැන කතා බහ කරනවා. feasibility study, requirement analysis, ඊළඟට requirement specification, logical system specification, physical design. අන්තිමට කියලා තියෙන logical system specification, තාර්කික පද්ධති ස්පෙක් එක නැත්නම් පිරිවිතර සහ ෆිසිකල් ඩිසයින්, භෞතික නිර්මාණය කියන එක අපි වැඩිදුර කතා කරනවා අපේ යුනිට් එක ඇතුලේ. right? එතකොට මේ විශ්ලේෂණය හා නිර්මාණය පිළිබඳ අරගත්තම වැඩි අවධානයක් යොමු වෙන ටික තමයි උතන මේ කතා කරලා තියෙන්නේ. මෙතන මේ කතා කරලා තියෙන මේ පැත්තේ කතා කරලා තියෙන දේවල් ටික ගැන තමයි මෙතන මේගොල්ලෝ වැඩිපුර සඳහන් කරලා තියෙන්නේ. right? ඒක ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද ඕවා ගැන විස්තරාත්මකව පහළ දේවල් වල අපි කතා බහ කිරීම කරනවා. right? ඒක නිසා අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මුලින්ම මේක යටතේ අපිට තියෙනවා, ඒ කියන්නේ මුල්ම පියවර මොන වගේද කියලා
අඳුන ගන්න. දැන් මෙතනින් ඉස්සරහට මේ පාඩම කරගෙන යනකොට ඔයා මතක තියාගන්න ඔයා මේක රියල් වර්ල්ඩ් එකට ගෙනිච්චු. ප්‍රායෝගික ලෝකයට අරගෙන ගියොත් ඒ ප්‍රායෝගික ලෝකයේ ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන කණ්ඩායමක එක සමාජිකයෙක් විදිහට හිතලා බලුවොත් ඔයාට මේක ගොඩ දාගන්න ලේසි. ඔයා අතරම ප්‍රොජෙක්ට් ටීම් මෙම්බර් කෙනෙක් කියලා හිතන්න ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. දැන් ඔයාට යම්කිසි කාර්යයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අන්නේ කාර්යය කොහොමද සිද්ධ කරගන්නේ? right? يعني software එකක් build up කරන්න තියෙන්නේ. ඒ software එක build up කරන එක කොහොමද පටන් ගන්න? කියන තැන ඉඳලම අපි මෙතනදී කතා බහ කරනවා. ඒතර මුලින්ම කරන දේ තමයි මේ system investigation නැත්නම් මූලික විශ්ලේෂණය කියන එකට දාලා අපි කතා බහ කරන්නේ. ඒ මූලික විශ්ලේෂණයේදී සිද්ධ කරන දේ තමයි උදාහරණයක් විදිහට දැන් මම කිව්වොත් මගේ ආයතනයට ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හදලා දෙන්න කියලා. ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් හදලා දෙන්න කියලා ඕගොල්ලන්ගෙන් ඉල්ලුවොත් ඕගොල්ලෝ ඒතර ප්‍රොජෙක්ට් ටීම් එකක් විදිහට මේක කොහොමද ප්ලෑන් කරගන්න කියන එක තමයි මෙතනදී කතා බහ කරලා තියෙන්නේ. ඒතර මුලින් ඕගොල්ලෝ මගේ රික්වයර්මන්ට් එකට අදාළව මූලික විශ්ලේෂණයක් සිදු කළ යුතුයි. right? primary investigation එකක්. නැත්නම් ඒකට අපි කියනවා preliminary investigation එකක් කියලා. right? එතකොට මූලික විශ්ලේෂණයේදී ඕගොල්ලෝ හොයා බලනවා මගේ අරමුණ මොකද්ද? මගේ අවශ්‍යතාවය මොකද්ද? සහ ඒකේ ස්වභාවය මොන වගේද? මම මොන වගේ දෙයක්ද මේ ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? මම මේක ඉල්ලන්නේ මගේ මොන ගැටලුව විසඳ ගැනීම සඳහාද කියන එක. right? ඒකට බලනවා මේ මම ඉල්ලන දේ සියලුම දේවල් ටික ඕගලන්ට සිද්ධ කරන්න පුළුවන්ද කියන එකත් ඕගොල්ලෝ එතෙන්දී හිතලා බලනවා. right? ඒ වගේම තමයි අපි උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් යම් ආයතනයක යම් කිසි වැඩ කොටසක් කරගන්න විතරක් පද්ධතියක් හදලා දෙන්න කියලා ඕගලන්ගෙන් රික්වෙස්ට් එකක් කරාට ඒ පුංචි කොටසට විතරක් නෙවෙයි මේ පද්ධතිය බලපාන්නේ සම්පූර්ණ ආයතනයටම බලපානවා. මොකද ආයතනීය කොටසක් ඒක නිසා ආයතනයේ වැඩ ඉක්මන් වෙනකොට සහ ඒ කොටස අලුත් පද්ධතියක් එක්ක සිද්ධ වෙනකොට මුළු ආයතනයටම මේකේ බලපෑමක් තියෙනවා. ඒක නිසා ක්ලයන්ට්ගේ පැත්තෙන් මම තමයි ඔයගලන්ගේ ක්ලයන්ට් මම තමයි ඔයගලන්ට මගේ ගැටලුව අරගෙන ඉන්නේ විසඳලා දෙන්න කියලා. ඒතර ක්ලයන්ට්ගේ පැත්තෙන් කිව්වට මේක සීමිත කොටසකට අදාළ දෙයක් කියලා ඔයගලන්ට සම්පූර්ණ චිත්‍රය හරි හැටි විසඳා ගැනීම අවශ්‍ය වෙනවා. right? ඊට පස්සේ අවසානයේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ කොහොමද මේ මම කියන සිටුේෂන් එක ඔයගොල්ලෝ ස්ටඩි කරේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලෝ මට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. වාර්තාවක් හෝ යම් කිසි ආකාරයක ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. හරි ඉතින්දී ඔයගොල්ලෝ අඳුනගත්ත විදිහ, මගේ උවමනාව අඳුනගත්ත විදිහ, ඒ උවමනාවට මොන වගේ විසඳුම්ද ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් කියන දේවලුත් ඉදිරිපත් වෙනවා. right? ඒ වගේම තමයි මේ ක්ලයන්ට් කෙනෙක් ඔයගලන්ට ප්‍රශ්නයක් කිව්වම එක සොලියුෂන් එකක් විතරක් ප්‍රොජෙක්ට් ටීම් එකකින් ලබා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් ටීම් එකකින් ගැටලුව සම්බන්ධයෙන් යන්න පුළුවන් අඩුම තරමේ විකල්ප විසඳුම් තුනක්වත් ඉදිරිපත් කරනවා. ඊට හැම විසඳුමකින්ම මගේ අවශ්‍යතාවය, ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. එකකට වඩා විසඳුම් මට ඉදිරිපත් වෙනවා. ඒතර මට පුළුවන් තීරණය කරන්න මොන જાතියේ මොන ආකාරයේ විසඳුමකටද මම යා යුත්තේ කියන එක. right? ඒතර ඔවට අපි කියනවා මේ විකල්ප විසඳුම්, alternative solutions කියලා. right? එතකොට එතනදී ක්ලයන්ට්ගේ පැත්තට පුංචි බරක් වැටෙනවා. එයා කියන්න ඕනේ මොන වගේ විසඳුමකටද ප්‍රොජෙක්ට් ටීම් එක යා යුත්තේ කියන එක. මොකද ඒගොල්ලන්ට ගන්න පුළුවන් විසඳුම් ටික ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් මොන විසඳුමද අපි පාවිච්චි කරගන්නේ කියන එක, නැත්නම් ප්‍රොජෙක්ට් ටීම් එකට පාවිච්චි කරන්න ඕනේ කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. right? එතකොට ඒ වගේ විකල්ප විසඳුම් සෙට් එකකින් එක විසඳුමක් ගැන එකඟතාවයකට ආවයින් පස්සේ ප්‍රොජෙක්ට් ටීම් එක ඊළඟට කරන දේ තමයි මේ තොරතුරු පද්ධතියේ අවශ්‍යතාවන් ප්‍රමුඛතාකරණය කිරීම. right? එතකොට දැනට පවතින සිස්ටම් එක මොන විදිහටද සිද්ධ වෙන්නේ? ඒ ගැන හරියට අධ්‍යයනය කරලා බලලා ඒකට අදාළව කොහොමද නව පද්ධතිය නිර්මාණය කරන්නේ සහ එයාගේ ඉෆෙක්ට් එක. එයා මේකට දැම්මයින් පස්සේ පරණ ඉන්න තැනට අලුත් එක දැම්මයින් පස්සේ මොන විදිහටද බලපාන්නේ, කොහොමද ඒක මැනේජ් කරගන්න කියන එක හොයලා බලන්න ඕනේ. right? ඒ වගේම තමයි මේ කියන නව පද්ධතිය නිර්මාණය කරන්න කලින්, නව පද්ධතිය ගැන හිතන්න කලින්
ප්‍රොජෙක්ට් ටීම් එක පැත්තෙන් කෙරෙන්න ඕන අත්‍යවශ්‍ය අධ්‍යයනයක් තමයි මේ ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ. feasibility study එක කියලා කියන්නේ. right? ඒතර feasibility study එක ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධ. ඒක IT related ම විය යුතු නෑ. ශක්්‍යතා අධ්‍යයනය කියන එක ඔයගලන්ට නිවුස් වලට එහෙම ඇහිලා ඇති. right? මේ ශක්්‍යතා අධ්‍යයනය කියන එක නිවැරදිව සිදු කරගන්නේ නැතුව ප්‍රොජෙක්ට් ආරම්භ කරන්න ගිහිල්ලා ඛේදවාචක වලින් ඉවර වෙච්ච දේවල්. right? නැත්නම් අතරමඟ නතර වෙච්ච දේවල්. ඒතර මේ ශක්්‍යතා අධ්‍යයනය කියන එක කරන්නෙම අපිට යම්කිසි ක්‍රියාවක් නැත්නම් අපි කරන්න යන වැඩේ අපිට නිසි පරිදි කිරීමේ හැකියාව තියෙනවද කියලා හොයා බැලීම. right? දැන් ඔය ලංකාවේ උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට උමාඔය ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක් කරා බදුල්ලේ. right? ඒ උමාඔය ව්‍යාපෘතිය පිටරට සමාගමකට අවසර දෙන්නේ ලංකාවේ රජයෙන්. එතකොට උමාඔය ව්‍යාපෘතිය නිසි ශක්්‍යතා අධ්‍යයනයකින් නොකරපු නිසා ඒ උමාඔය ව්‍යාපෘතිය කරන කඳුකර ප්‍රදේශයක කරේ ඒ අවට තියෙන නිවාස සහ ජනාවාස සෑහෙන ප්‍රමාණයක් පසගිලා බහැපු ඒවා බිත්ති පුපුරපු ඒ වගේ සන්තුලනය නැති වෙච්ච අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. right? දැන් ඒක තියෙන්නේ මතභේදාත්මක තැනක. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් තමයි ශක්්‍යතා අධ්‍යයනය නිවැරදිව සිද්ධ නොකිරීම. right? එතකොට මේ ශක්්‍යතා අධ්‍යයනයේ පැත්තේදී අපි බලනවා මොනම අපි කියන අපේ කම්පැනි එකට අදාළව තියෙන හැම පැත්තකින්ම අපි හිතලා බලනවා අපේ මේ software එක develop කරන project එක මේ කම්පැනි එකට සිද්ධ කළ හැකිද කියන එක. ඒක කම්පැනි පැත්තෙන් නෙවෙයි කරන්නේ project team එක පැත්තෙන් කරන්නේ. right? project team එකට කිව්වම ඕගොල්ලෝ නම් මගේ project team එක මම කියනවා ඕගොල්ලන්ට මට මේ වැඩේ කරලා දෙන්න කියලා. ඒතර ඕගොල්ලෝ මාව ස්ටඩි කරනවා මට මේ වැඩේ කිරීමේ හැකියාව ඇත්තටම තියෙනවාද කියලා. right? මම අරගත්ත උදාහරණය අරගත්තොත් ඔය student information system එක ඒකට අදාළව ඕගොල්ලෝ feasibility study එක කරලා බලන්න ඕනේ. ඒකට අදාළව මුලින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිළිවෙලක් නැහැ. කරන්න ඕන මොනවාද කියන එක කළ හැකි දේවල් තමයි අතන පෙන්නලා තියෙන්නේ. මුලින්ම අපි කරනවා technical feasibility එක. තාක්ෂණිකව ශක්්‍යතාවක් තියෙනවද කියලා බලන්න. right? ඒ කියන්නේ මේ අපි යෝජනා කරපු ප්‍රොජෙක්ට් එකකින් යෝජනා කරපු සිස්ටම් එකට ඒ අන්නේ සිස්ටම් එක ඉදිකිරීමේ හැකියාව තිබෙනවාද? right? මොකද දැන් මම ඔයගොල්ලෝ කියපු දේවල් වලින් ඔයගොල්ලෝ දෙන විසඳුම් වලින් එක විසඳුමක් තේරුවයින් පස්සේ ඒ තෝරපු සොලියුෂන් එක කොහොමද ටෙක්නිකලි ගොඩනගන්නේ? right? ඊළඟට ඒක ටෙක්නිකලි ගොඩනගෙනකොට ඒ ගොඩනැගෙන දේ භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණය මං ගාව තියෙනවා. උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක මොබයිල් ෆෝන් සිස්ටම් එකක් විදිහට ගන්න. මොබයිල් ෆෝන් එකකට දාගන්න පුළුවන් ඇප් එකක් විදිහට මම කියනවා ඩෙවලොප් කරන්න කියලා. හැබැයි එහෙම කිව්වට මං ගාව තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් නෙවෙයි. එතකොට එතන තාක්ෂණික වශයෙන් ගැටලුවක් ඇති වෙනවා. right? මම කියනවා අලුතෙන් ඇවිල්ලා තියෙන Windows 11 වලට ගැලපෙන ආකාරයේ එකක් නිර්මාණය කරන්න. Windows 11 වලට ගැලපෙන ආකාරයේ පද්ධතියක් නිර්මාණය කරන්න කිව්වට මං ගාව ගෙදර තියෙන කම්පියුටර් එකේ තාම Windows 8 හරි Windows 7 හරි නම් තියෙන්නේ. මම තාක්ෂණිකව මැච් වෙන්නේ නැහැ මේ කියන විසඳුම ඇබ්සෝබ් කරගන්න නැත්නම් මේ කියන විසඳුම පාවිච්චි කරන්න. right? එතකොට එතනදී project team එක පැත්තට පුළුවන් ඉදිරිපත් කරන්න මේක තාක්ෂණිකව නොගැලපෙන්නේ ඇයි? තාක්ෂණය සමග ගලප ගන්න නම් මෙන්න මේ පියවර ටික කරන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද නැත්නම් අපේ plan එක change කරගන්න ඕනේ. right? එතකොට user ගේ පැත්තෙන් client ගේ පැත්තෙන් කියන්න පුළුවන් එහෙනම් ඒක මම උදාහරණයක් විදිහට ස්මාර්ට්ෆෝන් එකේ උදාහරණයක් ගත්තොත් ඇප් එකක් නම් ක්‍රියේට් කරන්නේ ඔයගොල්ලෝ කියනවා එතකොට සර්වර් තියෙන්නේ normal phone analog phone එකක් ඒකට මේ ඇප් එකක් install කරන්න බෑ. ඒතර මට කියන්න පුළුවන් ඒ වෙලේ මට smart device එකක් මෙලදී ගන්න පුළුවන්. right? එහෙම නැත්නම් මට කියන්න පුළුවන් එහෙනම් එහෙම හරියන්නේ නැහැ මට මේ phone එක මම වෙනස් කරන්නේ නැහැ. ඕගොල්ලෝ mobile solution එකකට යන්න නැතුව desktop solution එකකට හරි computerized solution එකකට හරි යන්න කියලා. right? ඒතර මේක කරන්නේ වැඩිපුරම project team එකේ ආරක්ෂාවට. මොකද project team එකට අතරමඟදී කියන්න බෑ අපි මේකේ හදලා තියෙන්නේ smartphone එකට තියෙන app එකක්
ඔයා ගාව ස්මාර්ට්ෆෝන් එකක් නැහැ කියලා අපිට කරන්න දෙයක් නැහැ කියන තැනට එන්න බෑ. මොකද ක්ලයන්ට් ගේ පේමන්ට් එක හම්බෙන්නේ ප්‍රොජෙක්ට් එක අවසානයේ ක්ලයන්ට් තෘප්තිමත් නම් පමණයි. ඒතර ඕගොල්ලෝ මහන්සි වෙලා ඇප් එකක් හදලා මට දුන්නායින් පස්සේ ඒක මගේ ෆෝන් එකත් එක්ක කම්පැටිබල් නැත්නම් මම කියනවා මට ඕක එපා මට ඉදන් කරපු සල්ලි ටිකක් තේරුමක් නැහැ මට ඉතිරි ටික මට ඔයගලන්ට දෙන්න අවශ්‍යත් නැහැ මට මොකුත් හම්බෙලා නැහැ නේ කියන. රයිට් ඒක නිසා ශක්්‍යතා අධ්‍යයනය කියන එක සෑහෙන වැදගත්. රයිට් ආර්ථික ශක්්‍යතාවය ඉකොනොමික් ෆීසිබිලිටි සරලව කියනවා නම් මේ කරන වැඩේට සල්ලි තියෙනවා මුදල් තියෙනවා. සහ එයා වේදම් කරන මුදලට ක්ලයන්ට් සරලන රිටර්න් එකක් සරලන ප්‍රතිලාභයක් හම්බ වෙනවාද කියන එක ආර්ථික ශක්්‍යතාවයෙන් ඉදිරිපත් කරනවා. රයිට් එතනදී ඔගොල්ලෝ කියනවා නම් මොබයිල් ඇප් එක හදන්න රුපියල් 50000ක් වියදම් වෙනවා කිව්වම ඕගොල්ලන්ට කන්වින්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මට සර් 50000ක් වියදම් කරාට මෙන්න මේවා තමයි සර්ට හම්බෙන්නේ බෙනිෆිට්ස් ඒක දීර්ඝ කාලිනව බැලුවම 50000ට වඩා ගොඩාක් වටින බෙනිෆිට් එකක් කියලා. රයිට්. ඒ වගේම තමයි ඔපරේෂනල් ෆීසිබිලිටි මෙහියුම් ශක්්‍යතාවය. දැන් මං ගාව මොබයිල් ෆෝන් එකක් තියෙනවා ෆෝන් එකට ඇප් එකක් හරියට කම්පැටිබල් වෙනවා මට සල්ලිත් තියෙනවා හැබැයි මම මොබයිල් ෆෝන් එකක මේ ඇප් එකත් එක්ක වැඩ කරන්න ලොකු දැනුමක් මං ගාව නැහැ. මේක ඔපරේට් කරගැනීමේ හැකියාවක් මං ගාව නැහැ. රයිට්. කියන්නේ ස්කිල් එක නැහැ. රයිට්. මට පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකක් තිබ්බට කෝල් එකක් කරගන්න විතරයි ඒක. අනිත් දේවල් මං කරන්න දන්නේ නැහැ. අන්න එතනදී ඔපරේෂනල් ෆීසිබිලිටි එක කරලා බලනකොට ඔයගලන්ට පුළුවන් ඒක රිවීල් කරගන්න. රයිට්. ඒතර ඒ අනුව ඔයගලන්ට පුළුවන් ට්‍රේනින් එකක් දෙන්න. රයිට් නැත්නම් කියන්න පුළුවන් මේක මෙන්න මේ විදිහේ තියෙන මෙහෙම ට්‍රේනින් එකක් අරගන්න ඕනේ. ඒක මොන විදිහටද කරන්න කියලා හිතලා බලන්න. කියන ඩීටේල්ස් ටික ඔයගලන්ට පුළුවන් ක්ලයන්ට් ගේ පැත්තට දෙන්න. රයිට්. අවසාන වශයෙන් අපි බලනවා ආයතනික ශක්්‍යතාවය. ඕගනයිසේෂනල් ෆීසිබිලිටි. රයිට්. ඒ කියන්නේ මේක මම කියවනේ අර එක කොටසකට හැදුවට මේක සම්පූර්ණ ආයතනයටම බලපාන පද්ධතියක් කියලා අපි පද්ධතියක් විශ්ලේෂණය කරනකොට එහෙම කරගන්න ඕනේ කියලා. එතකොට බලන්න මේ පද්ධතිය ආයතනයට ලබා දීම මත ආයතනයට ගැලපෙන ආකාරයෙන් මේක තියෙනවා. රයිට් දැන් උදාහරණයක් විදිහට ආයතනයක පැමිණීම රෙකෝඩ් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න නැත්නම් යෝජනා කරන්න. සමහර විට මේක ආයතනයේ හිමිකරුවා කැමති වුණාට වැඩ කරන සේවක පිරිස කැමති නොවෙන්න පුළුවන්. right CCTV පද්ධතියක් අරගන්නකොට CCTV පද්ධතිය ආයතනයේ හිමිකරුවාට අවශ්‍ය විදිහට සෙටල් කරාට වැඩ කරන සේවකයෝ CCTV පද්ධතිය CCTVs හයි කරන තැන් ඒව සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඒ වෙන යම් ගැටලු සම්බන්ධයෙන් කොහොමද මුහුණ දෙන්නේ? එහෙම ගැටලු ඇති වෙනවද? තියෙනවා නම් ඒවා විසඳගන්නේ කොහොමද? මොන ආකාරයකටද මේක ඉදිරියට යන්නේ කියන එක ඔය ආයතනික ශක්්‍යතාවය හරහා ඔයගලන්ට පුළුවන් හොයා බලා ගන්න. right? හරි. ඒතර ඔය තමයි ශක්්‍යතා අධ්‍යයනයට අදාළව අපිට කතා බහ කරන්න තියෙන කොටස් ටික. එතකොට ශක්්‍යතා අධ්‍යයනය නිවැරදිව කරලා ශක්්‍යතා අධ්‍යයනයෙන් තේරුනොත් මේ වැඩේ කරන්න පුළුවන් දෙයක් කියලා ඊට පස්සේ ඕගලන්ට පුළුවන් ඕගලන් හදන්න යන පද්ධතිය සහ දැනට පවතින පද්ධතිය ගැඹුරින් අධ්‍යයනය කිරීම කරන්න. right? ඒතර මොකද දැනට තියෙන පද්ධතිය ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ අලුත් පද්ධතිය නිර්මාණය කරන්න. දැනට තියෙන එක හරියට අධ්‍යයනය කරන්නේ නැතුව අලුත් එකක් නිර්මාණය කිරීමේ අලුත් එකක් හරි විදිහට නිර්මාණය කිරීමේ හැකියාවක් ප්‍රොජෙක්ට් ටීම් එකට ලැබෙන්නේ නැහැ. right? හරි. එහෙනම් අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු. අද කට්ටියට බොහොම ස්තුතියි කෙටි දැනුම් දීමකින් කලින් එකතු වුණාට. right? මිස් වෙච්ච අය රෙකෝඩින් එක බලන්න. අනිත් අය කම්පැනි විදිය දාන්න. ලබන සතිය අපි සාමාන්‍ය වෙලාවට මුණ ගැහෙනවා. ආයෙත් සැරයක් මතක් කරනවා ඇවිල්ලා ටියුට් එක අරගෙන යන්න. right? හරි. එහෙනම් ගිහිල්ලා එන්න. මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. thank you very much. හැමෝටම good night.